හොඳයි දරුවනේ. අපි කතා කර කර හිටියේ රසායනික පලිබෝධ පාලනය පිළිබඳව. අපි කොහොමද මෙතෙන්ට ආවේ? මොකක්ද මේ කතා කරන්නේ? ඒ ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් ළමයි අපි ඉස්සෙල්ලාම මේ කතා කරන්නේ අපේ නිර්දේශයේ තියෙන 12 වෙනි ඒකකය පලිබෝධ කියන ඒකකයයි. අපි පලිබෝධය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා පෙස් කෙනෙක් කියලා. පලිබෝධයක් කියවත් පෙස් කෙනෙක් කියලා කියන්නේ. වගා කළ ශාකවලට ඇති කරන ගොවිපල් සතුන්ට ගබඩා කළ ද්‍රව්‍යවලට මිනිසාගේ වෙනත් සම්පත්වලට ආර්ථික හානියක් සිදු කළ හැකි ඕනෑම ආකාරයක ජීවියෙකුටයි. මොකක්ද මේ ආර්ථික හානිය? නැත්නම් අපි කතා කරනවා ඉකොනොමිකල් ඩැමේජ් එකක් කියලා. ළමයි ආර්ථික හානිය කියලා කියන්නේ අදාළ පලිබෝධයා නොමැති අවස්ථාවේ ලබාගත හැකිව තිබූ අස්වැන්නේ 5% හෝ ඊට වැඩි ප්‍රමාණයක්. අස්වැන්න හෝ අස්වැන්න විකිණීමෙන් ලැබෙන ආදායමෙන් 5% හෝ ඊට වැඩි ප්‍රමාණයක් පලිබෝධ හානිය යටතේ අහිමි වූ තත්වයක් වෙනවා. ඒ වගේ හානියක් කරන්න පුළුවන් නම් විතරක් එයා ආර්ථික පලිබෝධයක් වෙනවා. එහෙම නැති කට්ටිය ගැන අපි සලකන්නේ නැහැ. ඉතින් ළමයි දැන් මේ රසායනිකව මර්ධනය කරන්න ඕනෑ කියන පලිබෝධ ප්‍රධාන කාණ්ඩ 3කට බෙදාගෙන තියෙනවා. අපි බෙදන්න පුළුවන්. එක කණ්ඩායමකට කියනවා අපි සත්ව ආකාරයේ පලිබෝධ කියලා. තව කට්ටියකට කියනවා අපි වල් පැලෑටි කියලා. තව කට්ටියකට කියනවා ශාකවලට ලෙඩ හදන කට්ටිය ශාක රෝගකාරක කියලා. මෙන්න මෙහෙම අපිට මේගොල්ල කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. මේ බෙදීම කරලා තියෙන්නේ මේගොල්ලන්ගේ පවතින අධික විවිධත්වයේ හන්දයි. පලිබෝධ වශයෙන් වැදගත් වෙන්න පුළුවන් සත්තුන්ට තමයි මේ සත්ව ආකාරයේ පලිබෝධ කියලා අපි කියන්නේ. මේ සත්තු ගත්තාම මේගොල්ල තවදුරටත් ආකාර දෙකකට බෙදෙනවා ළමයි. ෆයිලම් ආත්‍රපෝඩාවල, සබ්ෆයිලම් මැන්ඩිබියුලාටාවල, ක්ලාස් ඉන්සෙක්ටාට අයත් වන කෘමී පලිබෝධ. මේගොල්ල තමයි ළමයෝ දැනගන්න සමස්තයක් වශයෙන් ලෝකේම කෘෂිකාර්මිකව වැඩිම හානියක් කරන පලිබෝධ කණ්ඩායම. අනික ඔක්කොමත් හරි මේගොල්ලත් හරි. ඒ නිසා මේගොල්ලන්ට ටිකක් වැඩි වැදගත්කමක් දීලා මේගොල්ල ගැන ටිකක් වැඩිපුර කතා බහ වෙන ගතියක් තියෙනවා. සත්ව පලිබෝධ වල ඉතුරු කට්ටිය තමයි ළමයෝ කෘමීන් නොවන වෙනත් සතුන්. මේගොල්ල ඉතින් එච්චරම අපිට පලිබෝධ වශයෙන් වැදගත්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මයිටාවන්, ක්ෂීරපායින්, පක්ෂීන් වැනි උදවිය ඉන්නවා. වල්පැලෑටි ගත්තාම අපි වල්පැලෑටි කියලා කියන්නේ යම් ශේෂ්ත්‍රයක හමුවන වගා කළ භෝගයට අමතරව තියෙන ඕනෑම ශාකයක්. එහෙම නැත්නම් අනවශ්‍ය ස්ථානයක වැවෙන ඕනෑම ශාකයක්. අපේ භෝග ශාක වල පෝෂක ජලයේ ඉඩකඩ ආලෝකය ආදී සඳහා තරඟ කරලා භෝග ශාක වල අස්වැන්න අඩු කරන්න පුළුවන් ඕනෑම කෙනෙක්. වල්පැලෑටි වල අධික විවිධත්වයක් තියෙන හන්දා සමහරු ජීවිත කාලයේ මත වර්ග කරනවා. කොහොමද? ඒක වාර්ෂික, බහුවාර්ෂික. සමහරු රූපාකාරයේ මත වර්ග කරනවා. කොහොමද? තෘණ, පළල්පත්‍ර, පන්වර්ග. සමහරු ජීවත් වන නිකේතනයේ මත ගොඩබිම් වල්පැලෑටි, මඩවල් පැලෑටි ආදී වශයෙන් වර්ග කරනවා. මීට අමතරව හම්බෙන කණ්ඩායමක් තමයි සමාන පරිසර පද්ධතියක ඉඳලා ඒහා සමාන අලුත් පරිසර පද්ධතියකට අලුතින් ඇතුල් වෙලා එහි හමුවන ජෛව විවිධත්වයට අධික තර්ජනයක් එල්ල කරමින් සීක්‍රයෙන් පැතිරී යන වල්පැලෑටි අපි කියනවා ඒලියන් ඉන්වේසිව් වීඩ්ස් සෙවත් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි කියලා. ඔහොම කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලත් මේ යට තමයි හම්බ වෙන්නේ. හරිද? අපි එනවා ශාක රෝගකාරක වලට. ළමයි ශාක වලට ලෙඩ දාන්නේ කවුද? ලෙඩ හදන්නේ කවුද? රෝගකාරක. සමහර කට්ටියට පණ නැහැනේ. අපි කියනවා අජීවී රෝගකාරක කියලා. සමහර ඒුන්ට පණ තියෙනවා. අපි කියනවා ජීවී රෝගකාරක කියලා. අජීවී රෝගකාරක ළමයෝ විෂ වීම හෝ ඌනතා නිසා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වායුගෝලය හා පසේ තියෙන අයහපත් තත්ත්ව නිසා ඇති වෙන්න පුළුවන්. ජීවී රෝගකාරක දිලීර
බැක්ටීරියා, වෛරස්, වටපන් නැත්නම් නෙමටෝඩා, මයිකෝප්ලාස්මා, සපුෂ්ප ශාක ආදී වශයෙන් බෙදෙනවා. ඒතර අපි කතා කළා ඊළඟට මේ කෘමි පලිබෝධවල මුඛ උපාංග සැකැස්ම ගැන. මුඛ උපාංග වල ප්‍රධාන කොටස් හතරයි. පූර්වෝෂ්ඨය, අදරේ පූර්වෝෂ්ඨය හෙවත් උඩුතොල, අදරේ හෙවත් යටිතොල, කොපුල් හෙවත් හනුකූපාංග, දත් හෙවත් අදුහලු. ඒවා සකස් වෙලා තියෙන ආකාර තුනක් ගැන වැදගත් වෙනවා. සපා කන ආකාරය, විදේශුරා බුණ ආකාරය, සූරා ශූරා බුණ ආකාරය. කොහොම ගිහිල්ලා අපි දිගටම කතා කරගෙන ආවා. ඇවිල්ලා තියෙනවා ළමයි මේ කෘමි පලිබෝධ හෙවත් පලිබෝධ පාලනය ගැන. පලිබෝධ පාලනය ගැන කතා කරන්න ගියාම අපි කිව්වා ප්‍රධාන මට්ටම් 3ක් යටතේ පලිබෝධ පාලනය කරන්න පුළුවන්. කොච්චරක්ද කරන්නේ ඔයා? නිවාරණය කරනවද? ප්‍රායෝගිකව ආර්ථික නැහැ. සමූල ඝාතනය කරනවද? අනේ ප්‍රායෝගිකව ආර්ථික නැහැ. පාලනය කරනවද? ඔව්. ප්‍රායෝගිකයි ආර්ථිකයි. පලිබෝධ පාලනය කිරීම ගැන කතා කරද්දී අපි ළමයෝ පලිබෝධ පාලනය කරනවා කියලා කියන්නේ කිසියම් වගාවක හමු වන පලිබෝධ ගහණය ආර්ථික හානිදායී මට්ටමට වඩා පහළින් තියාගන්න එක. ප්‍රශ්නයක් මතුවෙනවා තමයි කවුද මේ ආර්ථික හානිදායී මට්ටම කියන්නේ කියලා. අපි කාලයේ සමග කිසියම් වගාවක හමු වන පලිබෝධ ගහණය විචලනය වන ආකාරය ප්‍රස්ථාරගත කරවුවොත් කාලයේ සමග යම් වගාවක හමු වන පලිබෝධ ගහණය ප්‍රස්ථාරගත කරවුවොත් අපට හමු වෙනවා මෙන්න මේ වගේ තත්ත්ව. කිසියම් පලිබෝධ ගහණයක ඉන්න පුළුවන් මට්ටම් අගයන් කීපයක් හම්බ වෙනවා. දැන් ළමයි මෙතනදි දැනගන්න කාලයත් එක්ක පලිබෝධ ගහණය මෙහෙම ඉතින් අහඹු ආකාරයෙන් විචලනය වෙනවා වෙන්න පුළුවන්. මේ යටතේ කාලයේ සමග මේ පලිබෝධ ගහණයක පැවතිය හැකි මට්ටම් 4ක් ගැන කතා කරනවා. පළවෙනි එක විභව සමතුලිත මට්ටම. කිසිම හානියක් නැහැ, මර්ධනයක් අවශ්‍යම නැහැ. දෙවෙනි එක ආර්ථික හානිදායී මට්ටම. අපොයි හානි කරයි මර්ධනය කරන්න ඕන. පලිබෝධ ගහණය මෙතනට ළඟා වෙන එක වළක්වන්න මර්ධන ක්‍රම යොදන අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවේ ශේෂ්ත්‍රීය හමුවන පලිබෝධ ගහණයට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. ළමයෝ දේහලීය මට්ටමේදී මර්ධනය ආරම්භ කරපුවාම මේ අගයට ළඟා නොවි නඩත්තු කරගන්න පුළුවන්. ඒ නිසා යම් වගාවකට පලිබෝධ පාලන ක්‍රමයේදීම ආරම්භ කරන අවස්ථාවේ ඉන්න පුළුවන් උපරිම පලිබෝධ ගහණයට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. මෙහෙමයි. අනපේක්ෂිත විදිහට ඉතා කෙටි කාලයක් තුළදී පලිබෝධ ගහණය ඉතා ඉහළ අගයක් දක්වා ගමන් කරන තත්ත්වයට අපි කියනවා එපිඩමික් ලෙවල් එක හෙවත් වසංගත මට්ටම කියලා. මේක ඊටාම හානිකර පලිබෝධ ගහන මට්ටමක් වෙනවා. මේ මට්ටමට පලිබෝධ ගහණයක් ආවහම මර්ධනය කිරීම තරම් පහසු වන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනට ගහණය ආවට පස්සේ මර්ධනය කිරීම අත්හැර දමනවා. ඒකට මෙන්න මේ විදිහට අපි පලිබෝධ ගහණය ආර්ථික හානිදායී මට්ටමට වඩා පහළින් පවත්වා ගැනීමට තමයි පලිබෝධ පාලනය කිරීම කියලා කියන්නේ. එතකොට මේ පලිබෝධ පාලනය කිරීම සඳහා අපට යොදා ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපිට හම්බ වෙනවා ළමයෝ, අපිට හම්බ වුණා ළමයෝ පලිබෝධ පාලන උපක්‍රම නැත්නම් පලිබෝධ පාලන ක්‍රම. අපි පලිබෝධ වෙත කිසියම් යාන්ත්‍රික වූ භෞතික බලයක් යොදලා පලිබෝධ වෙත කිසියම් යාන්ත්‍රික එහෙම නැත්නම් භෞතික බලයක් යොදලා ඒගොල්ල මැඩ පැවැත්වුවොත් අපි කියනවා යාන්ත්‍රික වූ භෞතික ක්‍රම කියලා. දෙවනුව දැන් මේ යටතේ අපි කෘමි පලිබෝධ වලට වෙනම, රෝග වලට වෙනම, වල්පැල වලට වෙනම යාන්ත්‍රික හෝ භෞතික ක්‍රම යෙදිය යුතු වෙනවා. වගාවේදී කරන සාත්තු ක්‍රියා ටිකක් වැඩි දියුණු කරලා භාවිතා කිරීමෙන් පලිබෝධ පාලනය කළොත් අපි කියනවා ශස්‍ය විද්‍යාත්මක ක්‍රම, සමහරු කියයි කෘෂිකාර්මික ක්‍රම කියලා. කිසියම් ජීවී කාරකයක් හෙවත්
ජෛව කාරකයෙක්වත් ස්වභාවික සතුරෙක් යොදාගෙන යම් වගාවක හමු වන පලිබෝධ පාලනය කිරීම ජෛව විද්‍යාත්මක ක්‍රම වෙනවා. මේ යටතේ යොදා ගන්නා ජීවියා ජෛව කාරකයා වෙනවා. ෆෙරමෝන නම් ජෛව රසායනික සංයෝග යොදාගෙන සිදු කරන පලිබෝධ පාලනය ජෛව රසායනික ක්‍රම වෙනවා. නීති රීති හා අනපනත් මගින් සිදු කරන පලිබෝධ පාලනය ව්‍යවස්ථාපිත ක්‍රම legislative methods වෙනවා. ළමයි මේ ක්‍රම පහේම පොදු ලක්ෂණයක් තියෙනවා විශාල පාරිසරික හානියක් වෙන්නේ නැහැ. අනික වියදම් පක්ෂයත් හිතන තරම් අධික නැහැ. අපි නිතරම උත්සාහ කරනවා මේ ක්‍රම පහ දාගෙන වගාවේ පලිබෝධ හානිය මර්ධනය කරගන්නයි මැඩපවත්වා ගන්න. හැබැයි එහෙම කරගන්නම බැරි වුණාම විකල්පයක් නැහැ. අපට අකමැත්තෙන් වුණත් යන්න වෙනවා ළමයෝ ඊළඟ ක්‍රමයට. ඊළඟ පලිබෝධ පාලන ක්‍රමයට අපි කියනවා කෙමිකල් මෙතඩ්ස් එවත් රසායනික ක්‍රම කියලා. ඒ ගැන තමයි අපි කතා කර හිටියේ. ළමයෝ රසායනික ක්‍රම යටතේ පලිබෝධ පාලනය කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය වලට අපි කියනවා පෙස්ටිසයිඩ්ස් එවත් පලිබෝධ නාශක කියලා. මේ පලිබෝධ නාශක අපට ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. අපි කලින් පලිබෝධ නාශක ප්‍රධාන ආකාර තුනකට බෙදලා තමයි කතා කළේ. මේකෙන් එක වර්ගයකට අපි කියනවා වගාවේ හමු වන කෘමීන් මර්ධනය කරන්න යොදන්නේ කෘමිනාශක කියලා. යම් වගාවක හමු වන කෘමීන් මර්ධනය කිරීමට යොදා ගන්නා රසායනික සංඝටක කෘමිනාශක වෙනවා. ළමයි මේ කෘමිනාශක අතර අධික විවිධත්වයක් පවතිනවා. මේක සරලව අධ්‍යයනය කිරීමට අපි කෘමිනාශක සඳහා වර්ගීකරණයක් ගොඩනගනවා. වර්ගීකරණයක් ගත්තාම මේකට පදනම් තියෙන්න එපාය. මේ අනුව කෘමිනාශක වර්ග කිරීමේදීත් අපට විවිධාකාර පදනම් යොදා ගන්න පුළුවන්. මේකෙන් එක පදනමකට අපි කියනවා එක මාතෘකාවකට භෞතික ස්වභාව මත කෘමිනාශක වර්ගීකරණය. භෞතික ස්වභාව කියලා කිව්වේ කාමර තත්ත්වයටදී room conditions වලදී කෘමිනාශක පැවති ආකාරයයි. තව වර්ගීකරණයක් අපට ගොඩනගන්න පුළුවන් වුණා මොකක්ද? මේ කෘමිනාශක කොහොමද කෘමියා මරා දාන්නේ? mode of action හෙවත් ක්‍රියාකාරීත්වයේ මත. මේ ගැන අපි කතා කළා ඉහතදී. ඒ වගේම ඉහත පරිච්ඡේදයේ අපි කතා කළා ළමයෝ මේ කෘමිනාශකයේ මගින් නැත්නම් මේ කෘමිනාශකය අපි වගාවට අනුගමනය අපි ක්‍රියාත්මක කරපුවාම යොදා ගන්න කෘමිනාශකය රසායනිකව මොන වගේද නැත්නම් ඒකේ රසායනික ස්වභාවය මත අපට වර්ග කරන්න පුළුවන් වුණා. අපි කිව්වා ළමයි භෞතික ස්වභාව කියන්නේ කාමර තත්ත්වයටදී පවතින ආකාරය. මේ භෞතික ස්වභාව මත සමහර කෘමිනාශක ද්‍රාවණ වෙන්න පුළුවන්. සමහර ඒවා තෛලෝද වෙන්න පුළුවන්. සමහර ඒවා කුඩු වෙන්න පුළුවන්. සමහර ඒවා තෙත් කළ හැකි කුඩු වෙන්න පුළුවන්. සමහර ඒවා ජල ද්‍රාව්‍ය කුඩු වෙන්න පුළුවන්. සමහර ඒවා ග්‍රැනියුල්ස් ඒවත් කැට වෙන්න පුළුවන්. සමහර ඒවා කෘමීන්ව ගෙන්න ගන්න පාවිච්චි කරන ඒවා හෙවත් හැම වෙන්න පුළුවන්. සමහර ඒවා වාෂ්පශීලී සංයෝග සංවෘත පරිසරයක් තුළ වාෂ්පය පැතිරෙන්න අරින ඒවා ධූමකාරක වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි භෞතික ස්වභාව මත කෘමිනාශක වර්ග කළා. ඊළඟට හම්බ වුණා මේවා කොහොමද වැඩ කරන්නේ? නැත්නම් කොහොමද මේවෙන් කෘමීන් මරා දාන්නේ? මේකට අපි කිව්වා ක්‍රියාකාරීත්වයේ මත කියලා. සමහර කෘමිනාශක තිබ්බ ළමයි
කෘමියාගේ ආහාර මාර්ග පද්ධතියේදී විෂ වෙලා කෘමියා මරා දැම්මා. ඒවට අපි කිව්වා ආමාශය විෂ කියලා. ආහාර මාර්ග පද්ධතිය හරහා ඇතුල් වුණේ. සමහර ඒවා තිබ්බ ළමයි කෘමියාගේ ශ්වසන පද්ධතිය හරහා ඇතුල් වෙනවා කෘමියාට විෂ වෙනවා. ශ්වාස රන්ධ්‍ර හරහා ගිහිල්ලා අපි කිව්වා ශ්වසන විෂ කියලා. සමහර ඒවා තිබුණ ළමයෝ කෘමියාගේ ස්නායු පද්ධතියට විෂ වෙනවා කෘමියා ගැහිලා මැරෙන්නේ. අපි කිව්වා ස්නායු විෂ කියලා. සමහර ඒවා තිබුණා කෘමියාගේ දේහයේ හෙවත් උච්චර්මයේ ගෑවුණු පමණින්ම ඇතුල් වෙනවා විෂ වෙනවා මරා දානවා. අපි කිව්වා කන්ටැක්ට් පොයිසන් හෙවත් ස්පර්ශ විෂ කියලා. සමහර ඒවා තිබුණා කෘමීන්ට භෞතික බාධක ඇති කළා. අපි කිව්වා ෆිසිකල් පොයිසන් හෙවත් භෞතික විෂ කියලා. ශ්වාස රන්ධ්‍ර අවහිර කළා ඒ වගේ දේවල්. උච්චර්මයට හානි කළා. සමහර ඒවා තිබුණා කෘමීන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම, වර්ධනය, විකසනය, රූපාන්තරණය ආදියට භාවිතා කළා. මිස්දා අපි යොදාගත්තේ ස්වභාවිකව තියෙන කෘමීන්ගේ වර්ධක යාමක. මේවට අපි කියව වර්ධක යාමක කියලා. ඊළඟට අපි කතා කළේ මේ කෘමිනාශකවල රසායනික සංයුතිය හෙවත් රසායනික ස්වභාවය මත ඒගොල්ල වර්ග කිරීමක් ගැනයි. ළමයි රසායනික ස්වභාවය මත අපිට හම්බ වුණා ඉස්සෙල්ලම අකාබනික කෘමිනාශක. මේගොල්ලන්ගේ භාවිතේ නම් අඩුයි. නමුත් ඉස්සර කාලේ භාවිතා වෙලා තිබුණා. දෙවනුව සමහර ශාකවලින් ලබාගත් නිස්සාරක පාවිච්චි වෙලා තිබුණා. මේවට අපි කිව්වා ප්ලාන්ට් එක්ස්ට්‍රැක්ට්ස් හෙවත් ශාක නිස්සාරක කියලා. දෙවන කාණ්ඩයට අපි කිව්වා ශාක නිස්සාරක කියලා. තුන්වෙනිම හමු වුණා රසායන විද්‍යාත්මකව නිපදවපු කාබනික කෘමිනාශක වර්ගයක්. මේකට අපි කිව්වා ඕගැනෝ ක්ලෝරයිඩ් කියලා. ඊළඟට හම්බ වුණා අපිට ඕගැනෝ ෆොස්ෆේට්. ඒ වගේම හම්බ වුණා කාබමේට. ඒ වගේම හම්බ වුණා කෘත්‍රිම පයිරෙට්‍රොයිඩ් සංයෝග. මෙන්න මේ විදිහට අපිට රසායනික සංයුතිය මත විවිධ ආකාරවලට කෘමිනාශක වර්ග කළ හැකි වුණා. ළමයි මෙහිදී අපි ඊළඟට කිව්වා මේ කතා කළේ පලිබෝධනාශක වර්ගීකරණයක් ගැන. භෞතික ස්වභාව මත, ක්‍රියාකාරීත්වයේ මත හා රසායනික ස්වභාවය මත ওই වගේම පුළුවන් වුණා අපිට වල්නාශක වර්ග කරන්න. යම් වගාවක හමුවන වල්පැල මර්ධනය කිරීමට යොදන රසායනික සංයෝග වලට අපි කිව්වා වල්නාශක කියලා. අපට ওই විදිහටම ළමයි වල්නාශකත් වර්ග කරන්න පුළුවන් වුණා. දෙවන පලිබෝධනාශක කාණ්ඩය අපි පොඩ්ඩක් පල්ලෙහාට ගමු. කවුද? වල්නාශක. අපි කතා කරලා ඉවරයි කෘමිනාශක ගැන. යම් වගාවක හමු වන වල්පැල මරා දාන්න යොදා ගන්න රසායනික සංයෝග වල්නාශක වුණා. මේ වල්නාශක වලත් අධික විවිධත්වයක් පැවති නිසා අපි වල්නාශක වර්ග කළා. පළවෙනි වල්නාශකය තමයි වල්නාශකයේ සතු තෝරා නැසීමේ ගුණය හෙවත් සිලෙක්ටිවිටි හෙවත් වර්ණීයතාව. වර්ණීයතාව කියලා කිව්වේ තෘණ, පළල් පත්‍ර හා පන් වර්ග කියන විවිධ ආකාරවල වල්පැලෑටි සහිත ශේෂ්ත්‍රයකට යම් වල්පැලෑටියක් යෙදුවොත් යම් වල්පැලෑටි නාශකයක් යෙදුවොත් ඒ මගින් තෝරාගත් වල්පැලෑටි පමණක් විනාශ කිරීමට තියෙන හැකියාව. මේ හැකියාව සහිත වල්නාශක වලට අපි කිව්වා වර්ණ වල්නාශක කියලා. සිලෙක්ටිව් විඩිසයිඩ්ස් කිව්වා. ඒ හැකියාව නැති වල්නාශක වලට අපි කිව්වා සියල්ල නැසෙන වල්නාශක හෙවත් non selective weedicides කියලා.
ඔය කතා කළේ වරණීයතාව මත ගොඩනැගූ වර්ගීකරණයක්. දෙවනුව අපිට හම්බ වුණා මේ වල්නාශකයත් වල්පැලෑටි මරා දමන ආකාරය හෙවත් අර කෘමිනාශකවල වගේම මෙයාගේ ක්‍රියාකාරීත්වය මත අපි වල්නාශක වර්ග කළා. කොහොමද වල්නාශකයේ මගින් වල්පැලෑටිය මරා දාන්නේ? ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් හම්බ වුණා. එකකට කිව්වා අපි ස්පර්ශක ක්‍රියාකාරීත්වය හෙවත් ස්පර්ශ වල්නාශක කියලා. මේවා වල්පැලෑටියේ ඕනෑම ස්ථානයක ඇතුල් වූ පමණින්ම ස්පර්ශ වූ පමණින්ම ඇතුල් වෙනවා. ඇතුල් වූ පමණින්ම විෂ වෙලා මරා දානවා. උග්‍ර විෂ ඕන තැනකින් උරා ගන්න හන්ද මුළු වල්පැලේම තෙත් වෙන්න යොදනවා. ක්ෂණික ක්‍රියාකාරීත්වය. එහෙම නෙමෙයි. වල්පැලෑටියේ විශේෂ ස්ථානයක් හරහා පමණක් ඇතුල් වෙලා සනාල කලාප ඔස්සේ ගමන් කරලා ඇතුල් වූ ස්ථානයෙන් වෙනත් තැනකට ගමන් කරලා විෂ වන වල්නාශක වලට අපි කිව්වා සංස්ථානික වල්නාශක. එහෙම නැත්නම් පරිසර්පණීය වල්නාශක කියලා. මේවා මුළු වල්පැලෑටියේම තෙත්වන තරම් යොදන්න අවශ්‍ය නැහැ. හැබැයි භූගත කොටස් වලටත් ගමන් කරලා ඒවා මර්ධනය කරන නිසා භූගත කොටස් සහිත වල්පැල මර්ධනය කරන්නටත් යෝග්‍ය වුණා. ළමයි වල්නාශක වර්ග කළ හැකි තුන්වන ආකාරය වුණේ time of application හෙවත් යොදන අවස්ථාව මත. කොයි වෙලාවෙද වගාවට දාන්නේ කියන එක මතත් අපට වල්නාශක වර්ග කළ හැකි වුණා. භෝග යෙදූ ශේෂ්ත්‍රයක භෝග බීජ පසෙන් මතු වුණාට වල්පැල බීජ මතුවීමට පෙර වල්පැල බීජ තම ප්‍රරෝහණය මගින් පසෙන් මතුවීමට පෙර යොදන වල්නාශක වලට අපි කිව්වා ප්‍රී ඉමර්ජන්ස් වීඩිසයිඩ්ස් හෙවත් పూర్ව නිර්ගමන වල්නාශක කියලා. භෝග බීජ යෙදූ ශේෂ්ත්‍රයක භෝග බීජ වලට අමතරව වල්පැලෑටි බීජ පැලත් පසෙන් මතු වුණාට පස්සේ යම් වල්නාශකයක් යෙදුවොත් අපි කියනවා පශ්චාත් නිර්ගමන වල්නාශක කියලා. ළමයි අපේ රටේ බහුලවම භාවිතා වෙන්නේ පශ්චාත් නිර්ගමන වල්නාශකයි. අපි ඊළඟට කතා කළේ ශාකවලට ඇතිවන රෝග හානි වළක්වන්නට යොදා ගන්න රසායනික සංයෝග වර්ගය ගැන. ඒකට අපි කිව්වේ රෝගනාශක එහෙම නැත්නම් දිලීරනාශක කියලා. ඒකට අපි කිව්ව ළමයි රෝගනාශක එහෙම නැත්නම් දිලීරනාශක කියලා. මොකද හුඟක් වෙලාවට රෝග මර්ධනය කිරීම යටතේ අපට යොදා ගන්න තිබුණේ ළමයි දිලීර මර්ධනය කිරීමට යොදා ගන්න දිලීරනාශක තමයි. ඒ නිසා අපි ඒ ගැන කතා කළා. දිලීරනාශක ගැන නම් ළමයෝ අපි ගොඩාක් දේවල් කතා කළේ නැහැ ඇත්තම කිව්වොත්. අපි ඉතින් මේ දිලීරනාශක කියලා කියන්නේ යම් වගාවක හම්බ වුණ දිලීර හානි මර්ධනය කිරීමට යොදා ගන්න රසායන ද්‍රව්‍ය කිව්වා. මේවායේ රසායනික සංයුතිය මත තඹ අඩංගු දිලීරනාශක තියෙන්න පුළුවන්. සල්ෆර් අඩංගු දිලීරනාශක තියෙන්න පුළුවන්. කාබනික දිලීරනාශක තියෙන්න පුළුවන්. ආදී වශයෙන් වර්ග කළ හැකි වුණා. ඔන්න ওই ටික තමයි අපි මේ දක්වා සාකච්ඡා කළේ. දැන් කතා කරන්න යන්නේ කවුරු ගැනද ළමයි? අපි මේ කෘමිනාශක හෝ වල්නාශක හෝ පොදුවේ පලිබෝධනාශක යටතේ අපට වැදගත් වන තවත් කොටසක් ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වර්ගීකරණයෙන් පස්සේ කතා කරන්න යන්නේ ඒ බඳු කොටසක් පිළිබඳවයි. මම මේ කරපු ටික තමයි ඔබට මතක් කරලා දුන්නේ මේ පෙළ ගැස්ම යටතේ. ක්‍රමානුකූලව පාඩම් කරගන්නකොට මේ සටහන් ඔබට වැදගත් වෙයි. අපි කතා කරනවා ළමයි වල්නාශකයක නැත්නම් සමාවෙන්න කෘමිනාශකයක පැවතිය හැකි විශේෂ අගයක් ගැන. මෙන්න මේකට අපි කියනවා ළමයි කෘමිනාශකයක විෂ දූලකතාව නැත්නම් මාරක මාත්‍රාව නැත්නම් ලීසල් ඩෝසේජ්
lethal dosage 50 කියන අගය. දැන් ඔය ගැන කතා කරන්න හේතුව මේකයි. අපිට වෙළඳපොලේ විවිධ කෘමිනාශක හම්බ වෙනවා. මේ කෘමිනාශක වලින් කවුද ක්‍රියාකාරීත්වය වැඩි නැත්නම් සැර බව වැඩි කවුද? කවුද ක්‍රියාකාරීත්වය අඩු නැත්නම් සැර බව අඩු කවුද ආදී වශයෙන් හොයාගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කිසියම් කෘමිනාශකයක පවතින විෂ බව නැත්නම් සැර බව එම නැත්නම් ක්‍රියාකාරීත්වය කිසියම් කෘමිනාශකයක විෂ බව සැර බව නැත්නම් ක්‍රියාකාරීත්වය දන්නා මිම්මක් යොදා ගන්නා මිම්මක් තියනවාද? ඒකට අපි කියනවා LD50 අගය. හේවත් lethal dosage 50 කියලා. මේ අගය මගින් අපි දක්වන්නේ ළමයි කිසියම් කෘමි ගහණයකින් භාගයක් නැත්නම් 50ක් විනාශ කරන්න කොච්චර කෘමිනාශක ඕනෑද කියන එකයි. කිසියම් කෘමි ගහණයකින් 50ක් විනාශ කරන්න අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය තමයි මේ LD50 අගය යටතේ අපි යෝජනා කරන්නේ. ඒ කියන්නේ ළමයි දැනගන්න වගාවන්ට කෘමීන් හානි කරන්නේ තනි කෘමීන් විදිහට නෙවෙයි. කෘමීන් හානි කරන්නේ ගහන විදිහටයි. එතකොට යම් කෘමී ගහණයක ඉන්න සියලුම කෘමීන්ගේ දේහවල ස්කන්ධ එකතු කළොත් මේ කෘමියා ග්‍රෑම් මෙච්චරයි මෙයා ග්‍රෑම් මෙච්චරයි කියලා කිසියම් පරිසරයක හමු වන කෘමී ගහණයක හමු වන සියලුම කෘමීන්ගේ දේහ ස්කන්ධ එකතු කළොත් අපිට මේ මගින් ලැබෙනවා ගහණයේ ජෛව ස්කන්ධය කියලා එකක්. මේ ගහණයේ ජෛව ස්කන්ධයට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි බයෝමෑස් කියලා. මේකට සමහරු කියනවා බයෝමෑස් කියලා. දැනගන්න අපි දැන් මේ කෘමිනාශකයක LD50 ගේ මගින් දක්වන්නේ යම් කෘමිනාශකයක් කොච්චර විෂද නැත්නම් සැරද කොච්චර ක්‍රියාකාරීද කියන එකනේ. මේක අපි දක්වන්නේ කොහොමද? මේ කෘමිනාශකය කොච්චර සැරද විෂද ක්‍රියාකාරීද කියන එක අපි දක්වන්නේ මේ කෘමීන්ගේ ගහණයෙන් 50ක් මරා දාන්න. මේක සම්මතාගයක්. මේ කෘමීන්ගේ ගහණයෙන් 50ක් මරා දාන්න කෘමිනාශක කොච්චරක් ඕනේද? අපි 100ක් මරා දැමීමක් ගැන නෙමේ සම්මතයක් වශයෙන් යොදාගන්නේ කෘමීන්ගේ ගහණයෙන් 50ක් මරා දාන්න කොච්චර කෘමිනාශක ඕනේද? අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය දක්වන්නේ කෘමීන්ගේ දේහ ස්කන්ධවල එකතු හේවත් ජෛව ස්කන්ධය කොටස් දශලක්ෂයක් තුල කෘමීන්ගේ දේහ ස්කන්ධයේවත් ජෛව ස්කන්ධය මිලියනයක් හේවත් කොටස් දශලක්ෂයක් තුල තිබිය යුතු කෘමිනාශක ප්‍රමාණයක් විදිහට. මෙන්න මේකට සමහරු කියනවා ළමයි මේකට සමහරු කියනවා parts per million කියලා. මේකට සමහරු කියනවා parts per million කියලා. එහෙම නැත්නම් සමහරු කියනවා ppm කියලා. කෘමීන්ගේ ජෛව ස්කන්ධයේ කොටස් දශලක්ෂයක් තුල පැවතිය යුතු කෘමිනාශක කොටස් ප්‍රමාණයට අපි කියනවා LD50 කියලා. LD50 කියන්නේ කිසියම් කෘමිනාශකයක විෂ බව, සැර බව, ක්‍රියාකාරීත්වය දක්වන මිම්මක්. කොහොමද මේ මිම්ම අරන් තියෙන්නේ? මොකක් හරි ළමයෝ දැන් මිම්මක් ගත්තාම මේක උසක්ද, බරක්ද, ස්කන්ධයක්ද මොකක් හරි වෙන්න එපායයි. මෙතෙන්දී අරන් තියෙන්නේ මෙහෙමයි. කෘමීන් ඔක්කොගෙම ජෛව ස්කන්ධයේ කොටස් දශලක්ෂයක් ගත්තොත් ඒ දශලක්ෂය තුල කෘමිනාශක කොටස් කොච්චරක් තිබ්බොත්ද ගහණයෙන් 50ක් මැරෙන්නේ. මේදී 50ක් මැරෙන කතාවෙන් කියන්නේ අපි සම්මතයක් වශයෙන් 50ක් මැරෙන අවස්ථාව යොදාගත්තා කියන එක මිසක් වැරදි ආකල්පයක් ගන්න එපා. රසායන ද්‍රව්‍ය මගින් කෘමීන් මර්ධනය කරද්දී මරන්නේ 50ක් විතරයි කියන. එහෙම නෑ පුළුවන් තරම් මරනවා. හැබැයි සංසන්දනය කිරීමේදී සම්මතයක් විදිහට 50ක අගය යොදාගෙන තියෙනවා. මේ නිසා කෘමිනාශකයක LD50 කියන්නේ යම් කෘමිනාශකයක විෂ බව හෙවත් සැර බව දක්වන මිම්මක්. මෙයින් දක්වන්නේ
කිසියම් කෘමි ගහණයකින් 50ක් විනාශ කිරීමට අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය කොච්චරද කියන එකයි. මේදී අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය දක්වන්නේ කෘමීන්ගේ ජෛව ස්කන්ධයේ කොටස් දශලක්ෂයක් තුල තිබිය යුතු කෘමිනාශක කොටස් ප්‍රමාණයක් හෙවත් parts per million හෙවත් ppm විදිහටයි. මේදී වැදගත් දෙයක් තියෙනවා ළමයි. කිසියම් කෘමිනාශකයක LD 50ගේ වැඩි නම් එහි විෂ බව අඩු වෙනවා. ඇයි? ගහණයෙන් 50ක් මරන්න ගොඩාක් කෘමිනාශක ඕන. ඒකනේ LD 50ගේ වැඩි කියන්නේ. ගොඩාක් කෘමිනාශක යොදන්න වෙලා තියෙන්නේ ඇයි? විෂ බව අඩු හන්දා. හැබැයි තව කෘමිනාශකයක් තියෙනවා කියලා හිතන්න. තවත් කෘමිනාශකයක් තියෙනවා ළමයි. ඒකේ LD 50ගේ අඩුයි. මොකද්ද මේ කියන්නේ? කෘමීන්ගේ ගහණයෙන් 50ක් විනාශ කරන්න අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය අඩුයි. ඇයි අඩු වෙලා තියෙන්නේ? පොඩ්ඩක් දාපුවම විනාශ වෙනවා. ඇයි? කෘමිනාශකයේ විෂ බව වැඩි. එහෙමනම් LD 50ගේ අඩු කෘමිනාශකවල විෂ බව වැඩි වෙනවා. LD 50ගේ වැඩි කෘමිනාශකවල විෂ බව අඩු වෙනවා. ඕකත් මතක තියාගන්න පොඩ්ඩක්. අපි කතා කර හිටියේ කෘමිනාශකයක LD 50ගේ ගැන නැත්නම් විෂ බව දක්වන මාත්‍රාව ගැන. මේදී අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය දක්වන්නේ කෘමීන්ගේ ජෛව ස්කන්ධය කොටස් දශලක්ෂයක් තුළ තිබිය යුතු කෘමිනාශක ප්‍රමාණය. මේකට තමයි මම කිව්වේ parts per million කියලා. මෙය කෘමීන්ගේ ජෛව ස්කන්ධය කිලෝග්‍රෑමයක් තුල තිබිය යුතු කෘමිනාශක මිලිග්‍රෑම් ප්‍රමාණයක් වශයෙන් දක්වන්න පුළුවන්. වැදගත් දෙයක් තියෙනවා ළමයි මේ LD 50ගේ කෘමීන්ගේ ජෛව ස්කන්ධය කිලෝග්‍රෑමයක් තුල තිබිය යුතු කෘමිනාශක මිලිග්‍රෑම් වශයෙන් දක්වන්න පුළුවන්. ඒකත් parts per million තමයි. හේතුව මොකක්ද ළමයෝ? කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් මිලියනයක් තියෙනවා. අපි කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න ගියාම කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000න් වැඩි කරනවා. එතකොට ග්‍රෑම් බවට පත් වෙනවා. ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න ආයෙත් 1000න් වැඩි කරනවා. එතකොට තමයි මිලිග්‍රෑම් වෙන්නේ. එහෙනම් කිලෝග්‍රෑම් එකක් තුල මිලිග්‍රෑම් 1000 වැඩි කිරීම 1000. ඒ කියන්නේ 10 6 බලයක් තියෙනවා. 10 6 බලය කියන්නේ දශලක්ෂයක් හෙවත් මිලියන් එකක් තමයි. ඒ කියන්නේ දැනගන්න කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් මිලියනයක් තියෙනවා. එහෙනම් කෘමීන්ගේ ජෛව ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් අරගෙන අවශ්‍ය නැත්නම් පැවති නැත්නම් යෝග්‍ය වන නැත්නම් තිබිය යුතු කෘමිනාශක ප්‍රමාණය මිලිග්‍රෑම් වලින් දැක්වුවොත් ඒක parts per million හෙවත් දශලක්ෂයකට කොටස් තමයි. ඒ නිසා මේකත් හරි. right. එතකොට දැනගන්න මේ LD 50ගේ කියන එක කැල්කියුලේට් කරන්නේ ගණන් හදාගන්නේ විද්‍යාගාර මීයන් පාවිච්චි කරලා. නැතුව කෘමීන් නැහැනේ. මිනිස්සුන්ට දිලා බලන්නත් බෑනේ. විද්‍යාගාර මීයන් පාවිච්චි කරලා තමයි මේ LD 50ගේ ගණන් හදාගන්නේ. මේදී LD 50ගේ අඩු කෘමිනාශක විෂ බවින් වැඩි. මම පෙන්නුවේ ඒකනේ. මොකද පොඩි ප්‍රමාණයක් ගොඩක් විෂයි. LD 50ගේ වැඩි කෘමිනාශක විෂ බවින් අඩුයි. LD 50ගේ ඊටාම අඩු කෘමිනාශක භාවිතා කරන්න නීතියෙන් වළක්වලා තියෙනවා. මම කිව්වා මොනොක්‍රොටොෆොස් නම් කෘමිනාශකය. ඊළඟට ඇයි මොකක්ද අපිට මේ LD 50ගේ දැනන් හිටින එකේ වැදගත්කම? දැන් මෙහෙම එකක් තියෙනවා ළමයෝ. ලංකාවට කෘමිනාශක ගෙනල්ලා කැමති අයට විකුණන්න දෙන්නේ නැහැ. මුලින් මේ කෘමිනාශක ගෙනල්ලා ඒගොල්ලෝ ඒකේ සාම්පල් එකක් ඉදිරිපත් කරන්න ඕන ලංකාවේ ඉන්න පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්තුමාගේ කාර්යාලයට. ඒතර ඒගොල්ලෝ මේ පලිබෝධනාශකේ පරීක්ෂා කරලා මේකේ විෂ බව
හානිය පරිසර හානිය ආදී ගැන ඇගීමකට ලක් කරලා තමයි මේක රට තුල භාවිතා කරන්න ඇප්‍රූවල් එකක් දෙන්නේ. අනුමැතියක් දෙන්නේ. ඉතින් අපිට මේ මත මෙහෙම අනුමැතියක් ලබා දෙනකොට මේක මොන වගේ කෘමිනාශකයක්ද නැද්ද කියලා හොයාගන්න මේ LD50ගේ වැදගත් වෙනවා. මේක වැදගත් වෙනවා අපිට එහෙමනම් කෘමිනාශක රෙගියුලේට් කරන්න හෙවත් නියාමනය කරන්න ගියාම. ඔන්න LD50ගේ දැනගත්ගේ වැදගත්කම මේක රෙගියුලේට් කරන්න පුළුවන්. මේ සඳහා නිසි බලධාරියා වන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්තුමා. ඒ අනුව පලිබෝධනාශක ආනයනය හා අලවිය මෙන්ම පෙරාස්වනු කාලය තීරණය කරනකොට මේ මාර්ගෝපදේශයන් සපයනවා මේ LD50ගේ මගින්. LD50ගේ ගොඩක් අඩු කෘමිනාශක තියෙනවා නම් ඒවට වැඩි කාලපරාස හා වෙනත් නීති අපිට පනවන්න පුළුවන්. එතකොට අපිට පලිබෝධනාශක ගොඩාක් දීලා තියෙනවා නම් විවිධ LD50න් එක්ක අපි මේකෙන් අපිට පුළුවන් තෝරගන්න මෙතනට වඩාත්ම ගැළපෙන නැත්නම් ඉෆෙක්ටිව් කවුද කියලා. තුන්වෙනුව කෘමිනාශකයේ යෝග්‍ය විදිහට හදාගන්න ගියාම LD50ගේ මත විෂ බව ගැන අදහසක් කරන්න පුළුවන්. ඒ වගේම කෘමිනාශක කොහොමත් විෂ වර්ග වෙනවා. ඒවා පරිහරණයෙන් අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා පරිහරණයේදී කොච්චර ආරක්ෂා වෙනවද කියන එක ගැන අපට LD50ගේ මගින් අනතුරු නැගවීමක් කරනවා. මම පිළිගන්නවා කොහොමත් පලිබෝධනාශක වගාවට යොදද්දී ආරක්ෂාකාරී විය යුතුමයි කියලා. නමුත් දැනගන්න මේ LD50ගේ ගොඩාක් අඩු පලිබෝධනාශක භාවිතා කරද්දී වඩාත් ආරක්ෂාකාරී විය යුතුයි. මොකද ඒවායේ විෂ බව සාමාන්‍ය ඒවාට වඩා වැඩි නිසා. ඔන්න ඔකට අපි කියනවා LD50ගේ කියලා. යම් වගාවක හමු වන පලිබෝධ ගහණයෙන් 50%ක් විනාශ කිරීමට අවශ්‍ය පලිබෝධනාශක ප්‍රමාණයයි. මෙහිදී අවශ්‍ය පලිබෝධනාශක ප්‍රමාණය දක්වන්නේ කෘමීන්ගේ ජෛව ස්කන්ධයේ කොටස් දශලක්ෂයක් තුළ පවතින පලිබෝධනාශක කොටස් ගණනක් වශයෙන් වෙන්න පුළුවන්. එතකොට මේ LD50ගේ දැනගත්තාම තියෙන වාසි ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා මේ පලිබෝධනාශ ලේබල් එක වර්ණ ධාරයක් කියලා එකක් තියෙනවා. මේක දාලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන් අනුව. මම කලිනුත් කිව්වා ඔබට වසරකට මිනිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් පලිබෝධනාශක විෂ වීමෙන් මිය යනවා. මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු අවධානය නැත්නම් අඩු අවබෝධය නිසා සිදුවිය හැකි හානි බව දක්වන්න පුළුවන්. ඒතර මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියම කරලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. පලිබෝධනාශක ඇසුරුම් ගත කරලා අලෙවි කරද්දී අපි පලිබෝධනාශක මේ වගේ බෝතලයක අසුරුපුවාම මේකේ සැර බව මත අපට පුළුවන් වෙනවා નિયમિત වර්ණයෙන් යුක්ත ධාරයක් මේ ලේබල් එකේ දාන්න. ඒක බැලූ බැලමට හැමෝටම එකයි. මේ තියෙන්නේ ළමයෝ ලේබල් එක නම් මේ ලේබල් එකේ තියෙන මේක කෘමිනාශකයක් ආදී තොරතුරු දාලා මෙන්න මේ ලේබල් එකේ පහළම පොඩි තීරයක් අයින් කරගන්න. මෙන්න මේ තීරයට අපි කියනවා වර්ණධාරය කියලා. මෙන්න මේ තීරය තමයි ළමයෝ වර්ණධාරය. එයාගේ වර්ණයේ මත මේ කෘමිනාශකී පලිබෝධනාශකී විෂ බව තීරණය වෙනවා. එහෙනම් මෙතන කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන් අනුව කිසියම් පලිබෝධනාශකයක ඇසුරුමේ ලේබලෙහි එහි විෂ බව හෙවත් සැර බව මත නියමිත වර්ණයකින් යුක්ත ධාරයක් තියෙනවා. ඒතර මේ ධාරයේ වර්ණය මත අපිට මේ යොදලා තියෙන පලිබෝධනාශකයේ විෂ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙමගින් යම් අයෙකුට බැලූ බැල්මට මෙන්ම සාක්ෂරතාවයක් නැත්නම් අකුරු කියවන්න බැයි නම් මේ වර්ණය දිහා බලලා බැලූ බැල්මට හෝ අකුරු කියවන්න බැයි නම් ඒ පාරිභෝගිකයාට නැත්නම් ඒ පලිබෝධනාශක භාවිතා කරන්න යන එක්කෙනාට මේකේ විෂ බව පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. පාරිභෝගිකයා කියන්නේ එයා පානය කරන්නේ මේක වගාවට දෙන්නයි යන්නේ. එයාට විෂ බව පිළිබඳව යම් අදහසක් ලබා ගන්න පුළුවන්. අනේ සඳහා નિયમિત වර්ණයෙන් ධාරයක් ලේබලේ පහළ දක්වලා තියෙනවා. ඒකට අපි කියනවා වර්ණධාරය කියලා. එතකොට මේ වර්ණධාරය යටතේ
ඉතා උග්‍ර විෂ නම් තද රතු පාට වෙනවා. උග්‍ර විෂ නම් රතු වෙනවා. ඒ මධ්‍යම විෂ නම් නිල් පාට වෙනවා. ඉතා අඩු නම් කොළ හෝ සුදු පාටින් දක්වලා තියෙනවා. මෙන්න මෙහෙම ලේබල් කිරීමක් අපිට වර්ණ ගැනීමක් දක්වන්න පුළුවන්. ඒ වගේම අපට LD50 මත මේ පලිබෝධනාශක පන්තිවලට වෙන් කරලා තියෙනවා. එක A උග්‍ර විෂ, විෂ සහිත එක B, හානිකර 2, ප්‍රවේශම් වෙන්න ඕන අංක 3 කියලා. එතකොට මේ එක එක කෘමිනාශකයක LD50 තමයි මේ නැත්තම් එක එක ක්‍රමවලදී ලැබෙන LD50 තමයි කෘමිනාශකයේ විෂ බව මත මේ දක්වලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විෂ සහිත කෘමිනාශක පන්තිය 1B නම් එයා මුඛය මගින් දේහගත වෙන වෙලාවට LD50 5 සිට 50 දක්වා, ද්‍රවයන් මගින් නම් 20 සිට 200 දක්වා. සම මගින් නම් 10 සිට 100 දක්වා. ඒ වගේම ද්‍රව වශයෙන් නම් 40 සිට 400 දක්වා. හොඳයි. ඔය අපි කතා කළේ පලිබෝධනාශක ලේබලේ තියෙන වර්ණධාරය හා පලිබෝධනාශකයක පවතින LD50 අගය පිළිබඳවයි. ළමයි දැනගන්න අපි කිසියම් පලිබෝධනාශක ලේබලයක් ගත්තාම ඒ ලේබලයේ අනිවාර්යෙන් සඳහන් විය යුතු තොරතුරු තියෙනවා. මේ තොරතුරු අපිට කැමති විදිහට එහා මෙහා කරන්න බෑ. මේ තොරතුරු දක්වලා තියෙන්නේ ළමයි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්තුමාට ලැබී ඇති බලතල අනුවයි. ඒ වගේ අපි දැනගන්න යන්නේ කිසියම් පලිබෝධනාශක ලේබලයක මොනවද අඩංගු වෙන්න ඕන තොරතුරු කියලා. හිතන්න මේ තියෙන පලිබෝධනාශක බෝතලයක් හෝ ඇසුරුමක් කියලා. මේකේ පහළින්ම තියෙනවා තමයි colored margin එකේවත් වර්ණ ධාරය එක නියමිත විෂ බව අනුව වෙනස් වෙනවා. ඒකට උඩින් අපිට තියෙනවා ලේබලේ අනෙක් කොටස. ඒකේ අපි නොයෙකුත් තොරතුරු සටහන් කරනවා. මොනවද ළමයෝ පලිබෝධනාශක ලේබලයක අඩංගු වෙන්න ඕන? එකක් තමයි පලිබෝධනාශයේ වෙළඳ නාමය අහවල් සමාගම ඒක කියන්න පුළුවන්. ඊළඟට ක්‍රියාකාරී ද්‍රව්‍ය, ඒ කියන්නේ පලිබෝධයා මරා දාන්න යෙදෙන ද්‍රව්‍ය මොනවද? කොච්චර තියෙනවද? බහුලව දැනගන්න මේ අඩංගු ප්‍රමාණය දක්වන්නේ ප්‍රතිශතයක් විදිහට. අඩංගු මුළු ප්‍රමාණයට සාපේක්ෂව ඒ ද්‍රව්‍ය කොච්චරක් තියෙනවද කියන එකයි. ඊළඟට යෙදීමේ නිර්දේශ හා යෙදිය යුතු ආකාරය. මෙන්න මේ පලිබෝධනාශකේ මිලිලීටර මෙච්චරක් වතුර ලීටර මෙච්චරක දිය කරලා වගාවට යොදන්න දියරේසන යන්ත්‍රයක් මගින්. එහෙම තියෙනවා උපදෙස්. ඊළඟට පෙර අස්වනු කාලය. පලිබෝධනාශක යෙදීමෙන් පසු අස්වනු නෙලීම දක්වා අතර පවතින කාල පරාසයයි. පොඩ්ඩක් දැනගන්න එතන ප්‍රශ්න වලට අහන්න පුළුවන්. යම් භෝගයකට පලිබෝධනාශක යෙදූ විට අස්වනු නෙලීම දක්වා ඇති කාල පරාසයයි. ළමයි මේක අවම වශයෙන් දින 14ක්වත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ පලිබෝධයාගේ විෂ ද්‍රව්‍ය අඩංගු වෙලා මෙතන නැත්නම් පලිබෝධනාශකයේ විෂ ද්‍රව්‍ය තිබිලා අස්වැන්නත් එක්ක ඒවා දේහගත වෙලා පුද්ගලයෝ මැරෙන්නත් පුළුවන්. ඒ නිසා අවම වශයෙන් දින 14කවත් පෙර අස්වනු කාලයක් තියාගන්න වෙනවා. හරි.
ඊළඟට කොහොමද මේ පලිබෝධ නාශකය ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ? මේක මගින් යම් යම් අනතුරු වෙනවා නම් ඒවා වළක්වන්නේ කොහොමද? ඊළඟට ප්‍රථමාධාර හා විෂ නාශකයක් වේ නම් එයිනම් බැරි වෙලාවත් මේ පලිබෝධ නාශකයේ දේහගත වුණොත් ඔබට විෂ වීම ඇති වෙන්න පුළුවන්. ඒ බඳු විෂ වීමකට උත්තරයක් වශයෙන් මොනවද යොදාගන්නේ කියන එක. ඊළඟට නිෂ්පාදිත දිනය කවද්ද මේක හදලා තියෙන්නේ? ඊළඟට සක්‍රීය කාලය මේ පලිබෝධ නාශකය වගාවට යෙදුවාට පස්සේ කොච්චර කාලයක් වගා ශාස්ත්‍රයේ ක්‍රියාකාරී වෙනවාද? ඊළඟට මේ පලිබෝධ නාශක එන්නේ ළමයි තොගයක් බැච් එකක් විදිහට. මේ බැච් එකට පොදු අංකයක් තියෙනවා. මේකට අපි කියනවා බැච් නම්බර් එක. ඒවත් කාණ්ඩ අංකය. ඊළඟට මේක ලියාපදිංචි කරලා තියෙනවා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ. අන්නේ අංකය ලියාපදිංචි අංකය. සමහර පලිබෝධනාශක තියෙනවා හදන්න එක කොම්පැනියක් බෙදා හරින්න තව කොම්පැනියක්. ඒ වගේ වෙලාවට නිෂ්පාදිත හා බෙදා හරින සමාගම් වල නම ලිපිණිය ඕන වෙනවා. ඊළඟට මේ පලිබෝධනාශක අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල අවශ්‍ය වෙනවා. හැබැයි දැනගන්න ඒක අවශ්‍ය වෙන්නේ මේ කතා කරන පනත යටතේ නෙමෙයි පාරිභෝගික ආරක්ෂක පනත යටතේ. පාරිභෝගිකයා සූරාකෑමට ලක් වෙනවද කියන තමයි මේක. අපි ඔය කතා කළේ ළමයි පලිබෝධ නාශක ලේබලයක අඩංගු විය යුතු තොරතුරු ටික ගැනයි. එහෙනම් ඒ සමග අපි කතා කරපු රසායනික පලිබෝධ නාශක පිළිබඳව කරපු පාඩම මෙතකින් නිමා වෙනවා. මෙබඳුව පාඩමක් යටතේ ඉදිරියේදී ඔබ සමග හමු වන බලාපොරොත්තු වෙමින් අපි එහෙනම් මේ පාඩමෙන් ඔබෙන් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් කියනවා.